වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. දරුවන්ගේ එන්නත්කරණය සිදු කිරින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ විශේෂඥ කමිටුවල නිර්දේශ මත බැවින් දරුවන්ව එන්නත්කරණය සඳහා යොමු කරන්නයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්. පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂකාරක සභාවේ පොදු මතය ප්‍රකාශ කෙරේ. සතු සායතනයේ වංචා සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවලට අදාළව වෙළඳ ඇමතිගෙන් පොලිසියට පැමිණිල්ලක්. නිරෝධායන නීති කඩකොට සැමරුමකට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් පොලිස් අත්අඩංගුවට. ගුරු වෘත්ති අරගලයට ගුරුවරුන්ගේ දායකත්වය අඩුවෙමින් පවතින බවට ගුරු සංගම් වලින් මැසිවිලි. බ්‍රිතාන්‍යයේ ට්‍රක් රථ රියදුරන්ගේ හිඟේ හේතුවෙන් ව්‍යාපාරික ප්‍රජාව අසිරුතාවයකට. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දෙවන අදියරට විදේශ ක්‍රීඩකයන් ලියාපදිංචිය හෙට සිට. දරුවන්ව එන්නත්කරණය සඳහා යොමු කරන්නයි විශේෂඥ වෛද්‍යවරු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිති. විවිධ මිත්‍යා මත හේතුවෙන් වයස අවුරුදු 20ත් 29ත් අතර තරුණ තරුණියන් එන්නත්කරණයට යොමු වීම අවම මට්ටමක පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙන්ම මෙරට විශේෂඥ කමිටුවල නිර්දේශ මත එන්නත්කරණය මේ වන විට සිදු කෙරේ. එන්නත්කරණය සම්බන්ධයෙන් අනියත බියක් නොමැතිව ඒ සඳහා යොමුවන ලෙස විශේෂඥ වෛද්‍යවරු ඉල්ලා සිටිති. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කළ මාධ්‍ය හමුවකදී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් මේ බව අවධාරණය කළහ. වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු මෙහි තේමාව වූයේ දරුවන් එන්නත්කරණය යන්නයි. කොළඹ රිජ්වේ ආර්යාරෝහලේදී හෙට සිට සංජනනීය දරුවන් සඳහා එන්නත්කරණය ආරම්භ වේ. ඒ අනුව දියවැඩියාව, ස්නායු රෝග, වකුගඩු රෝග, හෘද රෝග, තැලසීමියාව, මූත්‍රා සහ ආහාර මාර්ග ඇතුළු නිදන්ගත රෝග ඇති දරුවන්ට එහිදී එන්නත ලබා ගත හැකිය. ඔවුන් ප්‍රතිකාර ගන්නා සායනවලට පැමිණීමෙන් අදාළ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ ඇතිව එන්නත ලබා ගැනීමට සැලසුම් කර ඇත. මීට සමගාමීව ඉදිරි දිනවලදී සියලුම පළාත්, දිස්ත්‍රික් සහ මූලික රෝහල්වලදී දරුවන් එන්නත්කරණයට අවශ්‍ය සියලු සැලසුම් සකස් කර අවසන් කෙරේ. දරුවන්ගේ එන්නත්කරණය වයස් කාණ්ඩ 3ක් යටතේ සිදු කෙරේ. වයස අවුරුදු 12ත් 19ත් අතර සංජනනීය දරුවන් පළමුව එන්නත් කෙරේ. ඉන්පසුව වයස අවුරුදු 15ත් 19ත් අතර නිරෝගී දරුවන් එන්නත්කරණය කිරීමට නියමිතයි. වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන් එන්නත්කරණයට විශේෂඥ නිර්දේශ ලැබුණු වහම ක්‍රියා කරන බව වෛද්‍යවරු පැවසූහ. එන්නත්කරණයෙන් පසුවද මෙම දරුවන්ට සංකූලතා ඇතිවන්නේ දැයි සොයා බැලේ. නිවෙස්වලදී සංකූලතාවක් ඇති වූහොත් උපදෙස් ලබා ගැනීම සඳහා ඍජු දුරකථන අංකයක් හඳුන්වා දෙන බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතා කීවේය. මෙම එන්නත්කරණය රෝහල් තුලදී පමණක් සිදු කිරීමටත් ෆයිසර් එන්නත පමණක් දරුවන්ට ලබා දීමටත් විශේෂඥ කමිටු අනුමැතිය ලැබී ඇත. එන්නත්කරණය පිළිබඳ විශේෂඥයන් නොවන පිරිස් මාධ්‍ය මගින් කරන ප්‍රකාශ පිළිබඳව කනගාටුව පළ කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා තොරතුරු තහවුරු කර ගැනීමෙන් පසුව ප්‍රවෘත්ති ප්‍රචාරය කරන ලෙස ඉල්ලීමක් කළේය. මාර්ගගත අධ්‍යාපනය මගින් දරුවාගේ බාහිර කුසලතා වර්ධනයට බරපතල බාධා මතුවී ඇතැයි ළමා රෝග විශේෂඥ මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා කීවේය. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය, නෝර්වේ, එංගලන්තය වැනි රටවල් මේ වන විටත් මෙම වයස් කාණ්ඩවල දරුවන් එන්නත්කරණයට ලක් කර ඇතැයි ඔහු සඳහන් කළේය. පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම පාර්ලිමේන්තු විශේෂකාරක සභාවේ පොදු මතය බව එම කාරක සභාවේ සභාපති සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඒ සඳහා මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ සහ නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගත යුතුය.
එම මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශ ඉල්ලා ඇත. මෙහිදී අපේ ජනබල පක්ෂයේ අදහස වී ඇත්තේ මනාප ක්‍රමය සම්පූර්ණයෙන් ඉවත් කිරීම යෝග්‍ය බවයි. කොට්ටාශයකට වග කියන මන්ත්‍රීවරයෙකු සිටීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරැලියේ රතනස්වාමීන් වහන්සේ පෙන්වා දුන්හ. විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන අංශ අතර තුලන ප්‍රතිපත්තියක් තිබිය යුතුයයි සමගී ජනබලවේගය කීවේය. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීම ලබන 29 වෙනිදා පැවැත්වේ. සතුස ආයතනයේ වංචා සම්බන්ධ පරීක්ෂණ පැවැත්වේදී සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරමින් එම පරීක්ෂණවලට බාධා කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතුයයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකු ඉකුදා සතුස ආයතනයේ වංචා සම්බන්ධයෙන් විමර්ශන කරමින් සිටියේදී අමාත්‍යවරුන් තමන්ට දුරෙනි ලාස්වන්නැයි බලපෑම් කළ බවට ප්‍රකාශ කර තිබේ. ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීම වැදගත් බව ඇමතිවරයා කියයි. මේ පිළිබඳව තමා පොලිස්පතිවරයා වෙත පැමිණිලි කළ බවද ඔහු කියා සිටි. යහපාලන රජය වත්මන් රජයට සතුස බාර කළේ රුපියල් බිලියන 28ක අලාභයක් සහිතවය. එවන් අවස්ථාවක සතුස ගොඩනැංවීමට දැන් ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඇතැම් පිරිසන් එය කඩා කප්පල් කිරීමට උත්සාහ කරමින් සිටි. හිටපු අධ්‍යක්ෂවරයා චෝදනා කර ඇති ආකාරයට තමා හෝ තම කාර්ය මණ්ඩලයේ කිසියම් අයෙකු යම් වංචාවක් සිදු කර ඇතනම් එය සාක්ෂි සහිතව සනාථ කිරීමට ඔහු ක්‍රියා කළ යුතුයයි ඇමතිවරයා සඳහන් කරයි. නිරෝධායන නීති කඩකිරීමේ චෝදනාව මත දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ. නිරෝධායන නීති කඩ කරමින් අධිකරණය දුන් තීන්දුවලට පටහැනිව යාපනය ප්‍රදේශයේදී තිලිපන් සැමරුම් මුලලකට එක්වී සිටියේදී පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් වැඩසටහන් රසක් ආරම්භ කර ඇතැයි සංචාරක අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා පවසයි. මෙරටට පැමිණෙන සංචාරකයන්ට පැය 3කදී PCR පරීක්ෂණවල ප්‍රතිඵල ලබා දීමට ක්‍රියා කර තිබේ. ලබන මාස මුල සිට සංචාරක සමය ආරම්භේ. දෛනිකව සංචාරකයන් 7000ක් පමණ ගෙන්වා ගැනීම අපේක්ෂාවයි. ෆ්ලයිට් එක නගින්න කලින් ඒ අදාළ රටේදී සංචාරකයන් PCR එකක් කරලා එන්න ඕන. ඉතින් මෙහි ඇවිල්ලත් ආපහු PCR එකක් කරනවා බහැපු ගමන්ම. ඒක කරලා ඒක රිසල්ට් එක ගන්න පැය 3කට වැඩි කාලයක් යනවා. ඉතින් ඒ නිසා සංචාරකයන් සිද්ධ වෙනවා ළඟ තියෙන හෝටලයකට නවතින්න ගිහිල්ලා මේ PCR එකේ ප්‍රතිඵල එනකම්. ඊට පස්සේ තමයි අදාළ සංචාරකයට යන්න පුළුවන්. ඒක ගැටලුකාරී තත්ත්වයක්. මොකද සංචාරකයන් දවසක්තර කාලයක් වෙනත් හෝටලයක ගත කරන්න සිදුවීම. ඉතින් ඒකට විකල්පයක් වශයෙන් තමයි මේ වැඩ පිළිවෙල ඇතිකලේ මේ අනාගාරය. එතනදී අපි කරන්නේ ඒක ගුවන්තොටුපළ ඉතාම ආසන්නයේ තියෙන්නේ. ගුවන්තොටුපළින් එන මගියට යම්කිසි අපි ඒක ආරක්ෂක ක්‍රමවේදයක් යටතේ සංචාරකයන්ට ඔවුන්ට පුළුවන් කෙලින්ම ගිහිල්ලා එතන PCR එක කරලා ඒ වාහනේම නැගලා යදාල හෝටලෙට යන්න පුළුවන්. එසේ යන අතරතුර පැය 3ක් ඇතුළත ඔවුන්ට ඒ රිසල්ට් එක නෙගටිව්ද පොසිටිව්ද කියන එක ඔවුන්ගේ දුරකථනයට WhatsApp හෝ වෙන පණිවිඩයක් මගින් දැනුම් දෙනවා. ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදට යෙදී තිබේ. ඒ වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් මාධ්‍ය සේවා කේන්ද්‍රයක් විවෘත කළේය. ඕනෑම ආබාධ සහිත අයෙකුට ජනමාධ්‍ය පිළිබඳ තොරතුරු මෙහිදී දැනගත හැකිය. ඔවුන්ගේම නියෝජිතයෙකු පූර්ණ කාලීනව එහි සේවය කෙරේ. වරප්‍රසාද හා අයිතිවාසිකම් නිවැරදිව හඳුනාගෙන මෙම ආබාධ සහිත පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම්ද ආරක්ෂා කළ යුතුයයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙම අවස්ථාවට එක්වෙමින් කිවේය. නිසා අද දවස මම එකයි කිව්වේ අරෝම් ලකුණක් ලෙස අපි උපයෝග කරගන්න අතරේ මගේ සියලුම සහෝදර මාධ්‍ය ආයතන අද පිරිස් සහෝදරන්ගේ ඉල්ලීමක් කරනවා අපේ sannivedana අවකාශය ඇතුලේ කාගේවත් හිත රිදවන්නේ නැතු. භාෂාවේ උච්චතම රූපකය තමයි වචනේ. අපි කොහොමද වචනය භාවිතා කරන්නේ? අපි වචන භාවිතා කිරීමෙන් කාගේ හරි හිත රිදෙනවද? හිත රිදෙනවා නම් අපි මේ භාෂාව ඒ වචනය පාවිච්චි කිරීමෙන් වළකින්නට ඕන. අපි දැනුවත්ව නෙවෙයි නොදැනුවත්ව කොයිතරම් හිත රිදෙනවද? හිත රිදවනවා. අපේ භාෂාව උතුම් භාෂාවක්. පසු
පසුව එකතු වෙච්ච උපමා උපමේය රූපක පිරුළු මොන තරම් තියෙනවද මේ ආබාධයක් සහිත මගේම සහෝදර පුරවැසියට රිදෙන ජාතික සංස්කෘතික මංගල්‍ය කියලා කියන අපේ අප්‍රේල් මාසයේ වක්මහා මංගල්‍ය අවුරුදු උත්සවයකට ගියා තරඟ දෙක තුනක් තියෙනවා නම් කළා තියෙන්නේ ආබාධයක් සහිත අපේ සහෝදරයට රිදෙන විදියට. නිසා මාධ්‍ය අමාත්‍යාංශයේ විදිහට අපේ වගකීම තමයි විසිලු දනාම එකතු වෙලා මේ සහෝදර පුරවැසියෙක්ට රිදීමක් ඇති නොවන ආකාරයට භාෂාව හැසිරීම සහ ඒකට නෛතික අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වචන සංග්‍රහය මාධ්‍ය භාවිතාවට උචිත ආබාධයන් සහිත පුද්ගලයන්ට පුරවැසි සහෝදර පුරවැසියන්ට උචිත වූ වචන ඒ පාරිභාෂික ශබ්දකෝෂයක් ලෙස නෛතික මුහුණුවරකින් දෙන්න පුළුවන් නම් අපි ඒක කරන්නට ඕනේ. මෙහිදී අදහස් දැකූ ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සභාපති රසාංජලි පතිරගේ මහත්මිය සඳහන් කළේ රටේ ආබාධිත ප්‍රජාව ලෙස නම් කොට වෙන් කර ඇත්තේද සමාජයේ විසින්ම බවයි. ලංකාවේ ලක්ෂ 16කට වඩා ආබාධ සහිත පිරිස ඉන්නවා. මේකනුත් ලක්ෂ 4කට වැඩිය ඉන්නේ ශ්‍රව්‍ය ආබාධිත සහෝදරයෝ. ඉතින් ඒ කට්ටියට ප්‍රධානම බාධාව තමයි තොරතුරු නැතිවීම. ඒ වගේම තමයි අපි හැම වෙලේම අපේ ප්‍රජාව කියන දෙයක්. අපි ආබාධිත නැහැ. අපිව ආබාධ කරලා තියෙන්නේ පරිසරය සහ මිනිසුන්ගේ ආකල්ප. ඉතින් මේ මිනිසුන්ගේ ආකල්ප නැති කරන්න, ඍණාත්මක ආකල්ප නැති කරලා ධනාත්මක ආකල්ප ඇති කරන්න මේ මාධ්‍ය සේවා කේන්ද්‍රය තාමත්ම ඉවහල් වෙයි ඉදිරියේදී. ඒ වගේම මම මේ වෙලාවේ මතක් කරනවා රටේ සමස්ත ජනගහනයෙන් 5% ආබාධ සහිත කාන්තාවන්. ඉතින් මේ ආබාධ සහිත කාන්තාවනු සමාජයේ විවිධ ආකල්ප නිසා තමන්ගේ ගෙවල් ඇතුළට කොටු වෙලා රැකියාවක් කරන්න බැරුව ඒ වගේම සීමාදාය මාර්ගයක් නැතුව උන් යැපෙන්නම් බවට පත් වෙලා තිනවා. ඉතින් ජනමාධ්‍ය හරහා මේ ආබාධිත අයට මේ රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක වෙන්න පුළුවන් කියන පණිවිඩය යන එක තමයි තාමත් වැදගත්. මේකෙදී අපි ආබාධ සහිත පුද්ගලයන් විදිහට මේ සඳහා අවශ්‍ය සහයෝගය දෙනවා. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.එන්. ජයශංකර් මහතා අතර හමුවක් ඊයේ නිව්යෝක් නුවරදී සිදුවිය. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර එහිදී පැහැදිලි කෙරිණි. එමෙන්ම දෙරටේ ද්විපාර්ශ්විකව සම්බන්ධතා තවත් ශක්තිමත් කර ගැනීමට අදාළවද සාකච්ඡා සිදු කර ඇත. ගුරු වෘත්ති අරගලිය සඳහා ගුරුවරුන්ගේ සක්‍රිය දායකත්වය අඩුවෙමින් පවතින බව ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි. ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට ඉල්ලීම් දිනා ගැනීමේ අවශ්‍යතාව පැවතියත් ඔවුන් මේ වන විට ඊට දක්වන්නේ අඩු දායකත්වයක් බව ඔහු කියා සිටී. වැටුප් විෂමතා මුල් කරගනිමින් ආරම්භ වූ ගුරු විදුහල්පති වෘත්ති අරගලයට අදට දින 74කි. මේ අතර තම ගැටලු විසඳීම සඳහා රජය මෙතෙක් සාකච්ඡාවකට ඇරයුම් කර නැතැයි ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි. ස්ටාලින්ගේ තීරණ නිසා දකුණේ පාසල්වල අධ්‍යාපනය කඩා වැටුණත් උතුරු නැගෙනහිර පළාත්වල එම විෂයමාලා නියමිත පරිදි අවසන් කෙරිනේ. පෞද්ගලික බස් රථ ධාවනය කිරීමේදී පිළිපැදිය යුතු නීතිමාලාවක් හඳුන්වා දෙයි. සමස්ත පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති සම්මේලනය එය නිකුත් කරනු ලැබිය. ඒ පිළිබඳ මාධ්‍ය හමුවක් අද දඹුල්ලේදී පැවැත්වින. මෙහිදී බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර එන්නත ලබා සිටිය යුතුය. මගින් ගමන අවසානයේ තෙක් මුවාවරණ පැළඳීම අනිවාර්ය වේ. මුවාවරණය යමෙක් ඉවත් කරන්නේ නම් එහි වගකීම කොන්දොස්තරවරයාට පැවරේ. රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන්ට විවිධ වෘත්තිකයන්ට බස් රථයේ ගමන් කිරීමේදී ප්‍රමුඛතාව ලැබේ. ජංගම වෙළඳාම සිංගමන් යැදීම, බුලත් විට සැපීම, ආහාර පාන ගැනීම, දුම්වැටි භාවිතය බස් රථ තුල සිදු නොකළ යුතුය. සෑම බස් රථ හිමියෙකුටම එක් බස් රථයක් සඳහා රුපියල් 50,000ක් වටනා වාර්ෂික පැකේජයක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය හඳුන්වා දී ඇතැයිද මෙම සම්මේලනයේ කැඳවුම්කරු නිලන්ත ඒකනායක මහතා මෙහිදී කීවේය. මේ වන විට විවිධ රෝගාබාධවලට ලක්ව ඇති රෝගීන් වෙනුවෙන් ලේබිඳක් දන් දීමට එක්වන්නේයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා මෙරට තරුණ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි. දැනට ඇති ලේහිඟයට පිළියමක් ලෙස ජාතික තරුණ සේවා සභාව Blood for Hope ලේ දන් දීමේ වැඩසටහන සංවිධානය කර ඇත. එය හෙට මහරගම තරුණ සේවා පරිශ්‍රයේදී ආරම්භයි. එය ලබන ඔක්තෝබර් 1 වෙනිදා සිට 31 වෙනිදා දක්වා සෑම සතියකම සිකුරාදා සහ සෙනසුරාදා දිනවල
පෙරවරු 9 සිට පසුරු 3:30 දක්වා පැවැත්වේ. මෙම ලේදන් දීමේ වැඩසටහන ජාතික තරුණ සේවා සභාවේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ තරුණ තරුණියන් එක්ව දිවයින පුරා සංවිධානය කර ඇත. දන්නවා දැන් ජාතික ලේ බැංකුව විශේෂයෙන්ම අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ අවස්ථාවේදී යම්කිසි හිඟ තත්වයක් තියෙනවා කියලා රටේ සංචිතවල මේ සඳහා ජාතික තරුණ සේවා සභාවත් යෞවන සමාජ සම්මේලනයත් තරුණ පාර්ලිමේන්තුවත් මම හිතන්නේ එකතු වෙලා රටේ සියලුම තාරුණ්‍ය කරගෙන අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා බ්ලඩ් ෆෝ හෝප් වැඩසටහනේ දීප්තිව ව්‍යාප්ත වැඩසටහන. ඇත්තටම බ්ලඩ් ෆෝ හෝප් වැඩසටහන කියන්නේ අපි මීට මාස 2-3කට කලින් ඉඳන් යම්කිසි මට්ටමකට කරගෙන ආපු වැඩසටහන. නමුත් මෙතන විශේෂත්වය තමයි අපි මහරගම තරුණ මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් දීප්තිව ව්‍යාප්ත ආරම්භ කරනවා. ඒ වගේම මහරගම තරුණ මධ්‍යස්ථානයේ සෑම සිකුරාදා දිනයක සෙන්සුරාදා දිනේදී ඕනම කෙනෙකුට ඇවිල්ලා තමන්ගේ රුධිරය පරිත්‍යාගය කරන්නට පුළුවන් හවස 4 වෙනකන්. ඉතින් ඒක දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකන් එක දිගට අපි මේ මහරගම පරිශ්‍රයේදී පවත්වන්න නියමිත. පසුවස්වනු හානිය හේතුවෙන් වාර්ෂිකව පළතුරු මෙට්‍රික් ටොන් 2,10,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙන බව වාර්තා වේ. අස්වනු ප්‍රවාහනයේදී හා ගබඩා කිරීමේදී නිවැරදි තාක්ෂණික ක්‍රමවේද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම හානිය සිදුවේ. ජාතික ඉංජිනේරු පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය මේ පිළිබඳව මෑතකදී කරන ලද පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ ලැබෙන පළතුරු අස්වැන්නෙන් 40%ක් පමණ ඉවත දැමීම සිදුවන බවයි. ඒවායේ මුල්‍යමය වටිනාකම ඩොලර් මිලියන 90ක් පමණ වෙයි. එම පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වාර්ෂිකව ඉවතලන එළවලු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,70,000ක් පමණ වෙන බවයි. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 110ක් බවද එම පර්යේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. රටේ සියලු ශිෂ්ටවල පුනර්ජීවනයක් ඇති කිරීමේ අරමුණින් ලබන වසරේ අයවැය සඳහා යෝජනා ලබා ගැනීම ග්‍රාම නිලධාරී කොට්ටාශ මට්ටමින් ආරම්භ කර තිබේ. ජීවනෝපාය සංවර්ධනය, පොදු යටිතල පහසුකම් සංවර්ධනය, පරිසර හා තිරසර සංවර්ධනය මෙන්ම සමාජ සුබ සාධනය, සමාජ සංවර්ධනය ඔස්සේ මෙම යෝජනා ලබා ගැනීම සිදුවෙයි. වසර 2022දී වැඩ ආරම්භ කර අවසන් කළ හැකි ව්‍යාපෘති සඳහා ඉදිරි අයවැයේදී ප්‍රමුඛතාව දෙනු ඇත. එහිදී එක් ග්‍රාම නිලධාරී වසමක් වෙනුවෙන් රුපියල් කෝටි 3ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සැලසුමයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. බීට්රූට් ගෝවා ලීක්ස් වැනි බෝගවලට විවිධ කෘමීන්ගෙන් හානි වැඩි වී ඇතැයි ගොවිහු කියති. විශේෂයෙන් බීට් වගාවට කෘමි හානිය ඉහළ ගොස් ඇත. කල්පිටිය අර්ධද්වීපේ වගා කර ඇති බීට්රූට් සඳහා පණුවෙක්ගෙන් දැඩි හානි සිදු වී තිබේ. මෙවන විට අස්වැන්න නෙලීමට ආසන්න වී ඇති අවස්ථාවේ ගොවීන් අපහසුතාවකට ලක් වී තිබේ. ප්‍රමාණවත් ලෙස කෘමිනාශක නොලැබීම මෙම රෝගිය ඉහළ යාමට හේතුවක් වී ඇතැයි ගොවිහු කියති. විදෙස් පුවත්. ඔස්ට්‍රේලියාවේ අවදානම් රෝගවලින් පෙනෙන ජනකොටස් සහ ආදිවාසීන් කොරෝනා රෝගයට ගොදුරුවීමේ දැඩි අවධානමක් තිබෙන බව අධ්‍යයනයකින් හෙළිවේ. එරට ආදිවාසීන්ගේ සහ ටෝරස් සමුද්‍ර සන්ධියේ දූපත් වැසියන් අතර හෘද රෝග, දියවැඩියාව, පිළිකා සහ දුම්පානය වැනි සෞඛ්‍ය සාධකවල ව්‍යාප්තිය පරීක්ෂා කෙරිණි. එරට ජනතාවගෙන් 59%කට අවම වශයෙන් එක් රෝගී තත්වයක් හෝ ඇති බව හඳුනාගෙන තිබේ. චීනයේ නිෂ්පාදිත ජංගම දුරකථන වහම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන්නයි ලිතුවේනියා රජය පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එරට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ මෑතකදී වෙළඳපළට නිකුත් කළ ශාමි MI-10T 5G තාක්ෂණයෙන් යුත් දුරකථනයේ ඇති විශේෂ මෘදුකාංගයක් මගින් රාජ්‍ය රහස් චීනයට ලබා ගැනීමේ විශේෂ ක්‍රමවේදයක් සකස් කර තිබීම මෙම තීරණයට හේතුව බවයි.
එරට රජය පවසන්නේ ඉදිරියේදී චීනයේ නිෂ්පාදිත කිසිදු ජංගම දුරකථනයක් මිලදී නොගන්නා ලෙසත් දැනට චීනයේ නිෂ්පාදිත ජංගම දුරකථනයක් භාවිත කරන්නේ නම් එය හැකික්මනින් භාවිතයෙන් ඉවත් කරන ලෙසත්ය. මහා බ්‍රිතාන්‍යයේ ට්‍රක් රථ රියදුරන්ගේ හිඟේ හේතුවෙන් එරට ව්‍යාපාරික ප්‍රජාව දැඩි අර්බුදයකට ලක්වෙති. එරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳ සැල් බොහොමයක මේ වන විට විවිධ ආහාර වර්ග හිඟයක් පවතී. එළඹෙන නතල් උත්සවය සමයට පෙර මෙම ගැටලුව විසඳීමට මැදිහත් වන ලෙස එරට රජයෙන් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ ඉල්ලීමක් කරති. මේ වන විටත් සුපිරි වෙළඳ සැල්වලින් කිරි නිෂ්පාදන, මාංශ නිෂ්පාදන සහ බොහෝ ආහාර ද්‍රව්‍යවල හිඟයක් පවතී. ආගෝසන්, හේන්කන් සහ යුනිලිව යන සමාගම්වල මේ වන විටත් රියදුරු රැකියා 600ක පමණ පුරප්පාඩු පවතින බව වාර්තා වේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වසර 2030 වන විට විදුලියෙන් 75%ක් පුනර්ජනනීය බලශක්තිය නිපදවන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. පුත්තලම ප්‍රදේශයේ වින්ෆෝස් බලශක්ති සමාගම ක්‍රියාත්මක කර ඇති සෙගුවන්තිව් සහ විදාත මොනායි සුළං බලාගාර නිරීක්ෂණය කිරීමෙන් පසු ඒ මහතා මේ බව කීය. මෙගාවොට් 50කට වැඩි බලශක්තියක් නිපදවිය හැකි ආයෝජකයන්ට කඩිනමින් එම අවස්ථාව උදා කරන බව ඒ මහතා පැවසිය. ක්‍රීඩා පුවත්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සඳහා විදේශ ක්‍රීඩකයන් ලියාපදිංචිය හෙට සිට ආරම්භයි. www.srilankacricket.lk වෙබ් අඩවියෙන් ලබන මාස 5 වෙනිදා දහවල් 12ට පෙර ලියාපදිංචිය සිදු කළ යුතුය. ලියාපදිංචිය සඳහා මූලික සුදුසුකම වන්නේ ජාතික කණ්ඩායමකට ක්‍රීඩා කර තිබීම, පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර තිබීම හෝ ලොව ප්‍රධාන පෙළේ ඕවර් 20 ලීග් කණ්ඩායමක සමාජිකයෙකු වීමයි. අදාළ රටේ ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩකයා සම්බන්ධයෙන් සහතිකයක් දිය යුතුය. තරගාවලිය දෙසැම්බර් 4 වෙනිදා සිට 23 වෙනිදා දක්වා පැවැත්වේ. කණ්ඩායම් 5ක් ඒ සඳහා එක්වීමට නියමිතය. එක් කණ්ඩායමක සංචිතය 20 දෙනෙක්ගෙන් සමන්විතය. දේශීය ක්‍රීඩකයන් 14 දෙනෙකු සහ විදේශ ක්‍රීඩකයෝ 6 දෙනෙක් ඊට ඇතුළත් වෙති. අවුරුදු 21කින් පහළ වොලිබෝල් ලෝක ශූරතාවලිය අද සිට ඔක්තෝබර් 3 වෙනිදා දක්වා ඉතාලියේ සහ බල්ගේරියාවේදී පැවැත්වේ. කාණ්ඩ 4ක් යටතේ රටවල් 16ක් ඊට තරඟවාදී. මෙහි අවසන් වරට පැවති තරඟාවලියේ ශූරතාවය ඉරානයේ සතු විය. අනුශූරතාවය දිනාගත්තේ ඉතාලියයි. එම තරඟාවලිය 2019 වසරේදී පැවැත්වින. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. ලොව ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර කුරියර් සේවා සිදු කරන DHL එක්ස්ප්‍රස් ආයතනය ලබන වසරේ ජනවාරි 1 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි සිය සේවා මිල ගණන් 4.9කින් ඉහළ නංවා ඇත. උද්දාමනය සහ කොවිඩ් හමුවේ ඇති වූ ඍණාත්මක සාධක මෙම තීරණයට හේතු වූ බව එම ආයතනය කියා සිටී. සාමාන්‍යයෙන් තමන් සෑම වසරකදීම මිල ගණන් සකස් කරන බව DHL කියයි. එම සේවය රටවල් හා දේශ සීමා 220ක් ආවරණය කරමින් සිය කටයුතු සිදු කරයි. මෙම මිල වෙනස් කිරීම රටින් රටට වෙනස් වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම, ප්‍රීලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. නොවැම්බර් 4 වෙනිදා සිට ශ්‍රී ලංකාවට කෙරෙන ගුවන් ගමන් වැඩි කිරීමට රුසියාව තීරණය කරයි. එදින සිට මොස්කව් හා කොළඹ අතර
සතියකට ගුවන් ගමන් වාර 2 බැගින් ක්‍රියාත්මක කෙරේ. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව. මධ්‍යම ඌව උතුරු මැද හා නැගෙනහිර පළාත්වලත් මොළතිව් දිස්ත්‍රික්කයේත් අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තද වැසි ඇති විය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. දරුවන්ගේ එන්නත්කරණය සිදු කෙරෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ විශේෂඥ කමිටුවල නිර්දේශ මත බැවින් දරුවන්ව එන්නත්කරණය සඳහා යොමු කරන්නයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ පොදු මතය ප්‍රකාශ කෙරේ. සතු සායතනයේ වංචා සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවලට අදාළව වෙළඳ ඇමතිගෙන් පොලිසියට පැමිණිල්ලක්. නිරෝධායන නීති කඩකොට සැමරුමකට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සිල්වරාසා ගජේන්ද්‍රන් පොලිස් අත්අඩංගුවට. ගුරු වෘත්තීය අරගලයට ගුරුන්ගේ දායකත්වය අඩුවෙමින් පවතින බවට ගුරු සංගම් වලින් මැසිවිලි. බ්‍රිතාන්‍යයේ ට්‍රක් රථ රියදුරන්ගේ හිඟේ හේතුවෙන් ව්‍යාපාරික ප්‍රජාව අසීරුතාවයට. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියරට විදේශ ක්‍රීඩකයන් ලියාපදිංචිය හෙට සිට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.